සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි උතුම් වූ සූත්‍ර විවරණ ඒ ධර්ම දේශනා මාලාවේ අපි අද දවසේ ඉතාමත්ම වටිනා වූ ධර්ම පරයායක් පිළිබඳව සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වතුන් හැමදෙනාම හිත නිදහස් කරගෙන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැවත නැවත ඇති කරගෙන ධර්ම ගරුත්වයේ රැකෙන පරිද්දෙන් තම තමන් සිටින තැන්වල ඉඳගෙනම මේ උතුම් වූ දේශනාව ශ්‍රවණය කරන්න. පින්වත්නි භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි මේ ලෝකයේ ඇති අපේ හිත් නිවන ඒ උතුම්ම වටින පරයාය. අනිත් අයට ඇඬෙන, අනිත් අයට රිදෙන, අනිත් අයට ද්වේෂය ඇති වෙන අවස්ථාවන් වලදී ඇඬෙන තැන් වලදී ඇඬෙන්නේ නැතුව, රිදෙන තැන් වලදී රිදෙන්නේ නැතුව, ද්වේෂය ඇති වෙන තැන් වලදී ද්වේෂය ඇති නොවේ ඉන්න පුළුවන්කමක් යමෙකුට ලැබෙනවා නම් ලැබෙන්නේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ යුතුම් ධර්මය තුලින්. එනිසා අපේ ජීවිත සනසවා ගැනීමේදී ධර්මානුකූලව අපේ ජීවිතය ගොඩනගා ගත්තොත් අපට ලැබෙන ආනිසංස ඵල මහිමේ මේ පිංතුන් හොඳ ආකාරවම දන්නවා. අද අපි මාතෘකාගත සූත්‍ර දේශනාවට යොමු වෙමු. පින්වත්නි අපේ මාතෘකාව තමයි චූල ගෝසිංග සූත්‍රය. මේ සූත්‍රය සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ මහා යමක වර්ගයේ තියෙන පළවෙනිම සූත්‍රය තමයි අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා පින්වත්නි නාදිකා ගමේ. ඒ නාදික ගමේ වැඩ ඉන්නකොට ඒ අසල පිහිටි ගෝසිංග වනය බොහෝමත්ම රමණීයයි. ඒ ගෝසිංග වනයේ වැඩ වාසය කරනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ, ඒ වගේම නන්දිය මහරහතන් වහන්සේ, කිම්බිල මහරහතන් වහන්සේ කියන මේ මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා සමග සිදු වුණ සංවාදයක් මූලික කරගෙනයි මේ සූත්‍රය
මේ නමින් ඒ වනයේදී සිද්ධ කළ නිසා මේ ගෝසිංහ චූල ගෝසිංහ සූත්‍රය කියලා නාමය භාවිතා කරලා තියෙනවා. මේ ගෝසිංහ වනය මේ විදිහට නම් තබන්නට හේතුව මේ වනයේට මේ විදිහේ නමක් සම්පාදනය වෙන්න හේතුව අට කතාව තුළ බොහොම ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. මේ වනයේ සල් වනයක්, මේ වනයේ තිබුණ ගස් අතර එක ගහක් තිබුණා ගෝනෙකුගේ අඟක් වගේ. ඒ ගහේ කඳින් පැන නැගුණ විටපයක් තිබුණා. මේ විටපය කියන කාරණාව අපට ශබ්දකෝෂය තුල විග්‍රහ කරනවා. මේ විටපයක් කියලා කියන්නේ දෙබලක්. දැන් පින්වතුන් දන්නවනේ යම්කිසි ගසක් ගත්තොත් ඒ ගසේ දෙපැත්තට අතු බෙදෙන තැන අනෙතෙන්ටත් විටපය කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි අත්තටත් විටපය කියලා හඳුන්වනවා. එතකොට සල් ගසක කඳින් පැන නැගුණු අත්තක් තියෙනවා. ඒ අත්ත හරියට ගෝනෙකුගේ අඟක් වගේ. ඒ නිසා මේ වනයට ගෝසිංහ වනය කියලා ඒ කාලේ මිනිස්සු නම තබලා තියෙනවා. එතකොට මෙන්න මේ වනයේ තමයි අර කියන ඒ උතුම් මහරහතන් වහන්සේලා වැඩ වාසය කළේ. එන්වත් අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලා දැකීමේ ඒ කාරුණික සිතින් යුක්තව උන්වහන්සේලාට අනුග්‍රහ පිණිසත් ශාසනයේ පසුව ඉන්න අප හැම දෙනාටම අනුග්‍රහ පිණිසත් අප සියලු දෙනාගේම ජීවිතය සූපත් කිරීමේ උතුම් වූ කාරුණික හැඟීම පෙරදරි කරගෙන අනාගතයට යහපතක් වෙන බව භාග්‍යතුන් වහන්සේ වටහාගෙන මේ මහරහතන් වහන්සේලා වැඩ වාසය කරන මේ වනයට වැඩම කරනවා. මේ වනයට වැඩම කරන්න යෑමේදී මේ වනය ආරක්ෂා කරන ආරක්ෂකයෙක් ඉන්නවා. මේ වනය සල් වනයක්නේ. බොහොම අලංකාර උද්‍යානයක්. එතකොට මේ වනය රැක ගන්න, මේ වනයට පීඩාවක් යම් කෙනෙක්ගෙන් නොවෙන්න, ඒ වගේම මේ වනය පිරිසිදුව තබා ගන්න ආරක්ෂකයෙක් හිටියා. මේ වනයේ වටේටම පින්වත්නි වැටකඩලු මායිම් සකස් කළ තමයි තිබ්බේ. යන්න පුළුවන් කමක් තිබුණේ ඒ දොරටුවක් තියෙනවා. ඒ දොරටුවෙන් පමණයි යන්න පුළුවන්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරාම මේ දොරටු පාලකයා එහෙම නැත්නම් මේ වනයේ ආරක්ෂකයා කියනවා ඇතුළට යන්න එපා. ඇතුළට යන්න එපා. ඇතුලේ ඉන්නවා අත්ත කාම රූප. කියන්නේ තමන්ගේ ජීවිතය සංසුන්ව පවත්වාගෙන ඉන්න උතුමන් වහන්සේලා තුන් නමක්. තමන්ට හිත කැමැති, තමන්ගේ යහපත කැමැති, තමන්ගේ අභිවෘද්ධිය කැමැති, ඕනෝන්ට ප්‍රිය වූ කුල පුත්‍රයන් තුන් නමක් මේ වනයේ වැඩ ඉන්නවා. ඒ නිසා ඔබ මේ වනයේට ඇතුළු වෙන්න එපා කිව්වා. බලන්න මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ගෝල තුන් නමක් පිළිබඳව පැහැදිලි ඇති කරගත්ත කෙනෙක් කියන කතාව. එහෙම කියන්නේ හේතුවකුත් තියෙනවා.
මේ දොරටු පාලකයා මේ මහරහතන් වහන්සේලා සමගි සම්පන්නව කටයුතු කරන විදිහ කාලයක් තිස්සේ බලාගෙන හිටියා. උන්වහන්සේලා එකිනෙකාට ප්‍රිය වෙමින් ආරවුල් නැතිව අනේකාට අනිත් උතුමන් වහන්සේ උදව් උපකාර කරමින් උන්වහන්සේලාගේ ප්‍රියජනක ඒ සමගිය ඒ සුන්දර ජීවිතවලට කවුරු හරි කෙනෙක් හානියක් කරනවට නොගැලපෙන කෙනෙක් එකතු වෙනවට ඔහු කිසිසේත්ම කැමති වුණේ නැහැ. ඔහු දන්නේ නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා කියලා. ඔහුගේ එකම අරමුණ තිබ්බේ පිටින් කාටවත් එන්න දෙන්නේ නැතුව උන්වහන්සේලාගේ යහපත උන්වහන්සේලාට සපයා දීම. ඉතින් ඒ වෙලාවේ මේ කතාව හදිස්සියෙම දකින අනුරුද්ධ මහරහතන් වහන්සේ මෙහෙම කතාවක් කියනවා ඇතුළට යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේට කියන්නේ. ඒ වෙලාවෙම අනුරුද්ධ මහරහතන් වහන්සේ අනිත් නන්දිය මහරහතන් වහන්සේ, කිම්බිල මහරහතන් වහන්සේ අඬ ගහගෙන ඇවිල්ලා ඒ වෙලාවෙම කියනවා මේ දොරටු පාලකයාට හා එහෙම කියන්න එපා. මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. අපි ශාසනය යමෙක් උදෙසා මේ ශාසනයට ඇතුළු වුණා නම් මෙන්න මේ උතුමන් වහන්සේ තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ. මුන්වහන්සේ වෙනුවෙන් තමයි අපි ශාසනයට ඇතුළුනේ කියලා ඒ දොරටු පාලකයාට බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු පහදලා දෙනවා. ඒ වෙලාවේ දොරටු පාලකයා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරනවා. ඊට පස්සේ අපේ ආනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළුවේ මහරහතන් වහන්සේලා තුන්නම භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරනවා. එක ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්න ආසනයක් පිළිල කරනවා. තව ස්වාමින් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාදය සෝදනවා. තව ස්වාමින් වහන්සේ නමක් පෑන් ආදිය සකස් කරනවා. ඒ සෑම ස්වාමින් වහන්සේ නමක්ම ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපේ භාග්‍යතුන් වහන්සේට අප උපස්ථාන කරනවා. පින්වත්නි, ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඕනෙම කෙනෙක් හමු වෙන්න ගියාම භාග්‍යතුන් වහන්සේ මුලින්ම සැප දුක අහනවා. දැන් අපි හැමෝටමත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව කල්පනා කරනකොට එදිනෙදා ජීවිතයේදී ක්‍රියා කර ආකාරය අපිට තේරුම් ගන්න පුළුවන්. ගිය ගමන් බුදුරජාණන් වහන්සේ අහන්නේ කොහොමද? සැප දුක්. කමනීය. හොඳින් ඉන්නවද? සැපවත්ව යහපත්ව ඉරියව් පවත්වනවද? ඒ කියන්නේ හොඳින් එදිනෙදා ජීවිතය ගත කරනවද? කච්චි යාපනීය. ඔබ වහන්සේලාගේ ජීවිත එකිනෙකා කෙරෙහි ගැළපෙනවද? ජීවිතය ගැටලුවක් නැතුව ආරවුලක් නැතුව තමන්ගේ ජීවිත තම තමන්ට ගලපාගෙන ඔබලාගේ සමගිය ඇති කරගෙන ඔබලා ඔවුනොවුන්ට ගැළපෙමින් ජීවිතය ගත කරනවාද? කච්චි යාපනීය. පිණ්ඩකේන කිලමාමා. පිණ්ඩපාතෙම ලැබෙනවද? පිණ්ඩපාතේ නිසා ක්ලාන්ත බවක් ඇති වෙනවද? බලන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් පිළිබඳව මොනතරම්නම් සොයලා බැලුවද? උන්වහන්සේලා කෙරෙහි අනුකම්පාවක් තිබුණාද? මේ භාග්‍යතුන් වහන්සේගේ විමසීම තුළින් අපිට වැටහෙනවා. අනිත් එක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෝ බලන්න යනවා.
සමහර අම්මලා තාත්තලා ඉන්නවා හැරමිටි අතේ තියාගෙන යොදුන් ගණන් දුර ඇවිදිනවා. බස්වල දහඩිය පෙරාගෙන මහා දුක් විඳිනවා. ඇයි? කාලෙකින් අපේ දරුවෝ දැක්කේ නැහැ. අපේ දරුවෝ හොඳින් ඉන්නවත් දන්නේ නැහැ. ගිහිල්ලා බලලා එන්න ඕනේ කියලා මොනවා හරි ටිකක් තියෙනවා නම් උතාගෙන ඒ අම්මලා තාත්තලා තමන්ගේ දරුවෝ බලන්න යනවා. බලන්න දැන් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් කෙරෙහි කොච්චර සංවේදී වුණාද කියලා. ඒ වගේ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා බලන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා. මගේ පුත්‍රයන් හොඳින් ඉන්නවත් දන්නේ නැහැ. උන්වහන්සේලා සුවෙන් ඉන්නවත් දන්නේ නැහැ. ඒ නිසා මම ගිහින් බලන්න ඕනි කියලා තනියෙන්මයි වැඩම කරේ. මේ ගමන වඩින්නේ තනියෙන්මයි බුදුරජාණන් වහන්සේ. තනියෙන්ම වඩින බුදුරජාණන් වහන්සේ පාත්‍රා සිවුරු අරගෙන උන්වහන්සේම රහසේ කිසිවෙකුටත් කියන්නේ නැතිව අඩුම තරමේ ආනන්ද හාමුදුරුවවත් උන්වහන්සේත් එක්ක වැඩියේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වැඩම කළා අහනවා කොහොමද හොඳින් ඉන්නවද? සතුටින් ඉන්නවද? ආහාරයේ පිණ්ඩපාතෙම ලැබෙනවද? ඒ වෙලාවේ ප්‍රධාන උතුමන් වහන්සේනේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේ කියනවා ස්වාමීනි එහෙමයි. අපි ඊ타ත්ම හොඳින් ඉන්නවා. අපි නිරන්තරයෙන්ම අපේ ජීවිතය පහසු විහරණයෙන් වාසය කරනවා. අපිට ස්වාමීනි අපි ගැළපීමෙන්මයි ජීවත් වෙන්නේ. අපි අපේ ජීවිතය ගලපාගෙනමයි ජීවත් වෙන්නේ. ඒ වගේම පිණ්ඩපාතයේ ස්වාමීනි සුලභව ලැබෙනවා. එක්කෙනෙක් වැඩ ඉන්නකොට එක ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. තව ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්නකොට තව ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. එක ස්වාමින් වහන්සේ නමක් භාවනා කරනකොට තව ස්වාමින් වහන්සේ දෙනමක් පිණ්ඩපාතේ වඩිනවා. එකිනෙකා කෙරෙහි පහසු ඉරියව් පවත්වමින් එකිනෙකාට අන්‍යෝන්‍ය උපකාර කර ගනිමින් අපි අපේ ජීවිතය ගත කරනවා. පිණ්ඩපාත එහෙම ලැබෙනවා. පිණ්ඩපාතෙන් ක්ලාන්ත භාවයක් නැහැ. අද වගේ නෙමේ පින්වත්නි විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල් වල නොයේක් ප්‍රදේශ තියෙනවා ඉතාමත්ම දුෂ්කර. අදටත් එහෙමමයි. ඒතකොට අන්නේ වගේ ප්‍රදේශවල මහා දුක් විඳින්මින් පරූජාව ආරක්ෂා කරපු උතුමන් වහන්සේලාත් වැඩ ඉන්නවා. එතකොට මෙන්න මේ ගෝසිංග වනයේට වැඩම කළ බුදුරජාණන් වහන්සේ අහන උත්තරයට ඒ විදිහට අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ උත්තර දෙනවා. කලින් අර දොරටුපාලකයා කිව්වා අත්තකාම රූප කියලා වචනයක්. අත්තකාම රූප කියන්නේ තමන්ගේ යහපත වෙනුවෙන් ජීවිතේ පවත්වන කෙනා. විශේෂයෙන් අටුවාවේ සඳහන් කරනවා. නොයෙක් වැරදි ඉරියව් පැවැත්වීම අත්ත කාම රූප මෙන්න මේ ගුණයට ඇතුළත් වෙන්නේ නැහැ කියලා. සමහර අය තමන්ගේ ජීවිතේ පවත්වන්නේ නොයෙක් විදිහේ අන් අයගේ ලාභාපේක්ෂාවන් බලාපොරොත්තුෙන් ඒ වගේම බුදුරජාණන් වහන්සේ එපා කියපු නක්ෂත්‍ර ආදී භාවිතා කරමින් ඒ වගේම ගෙන්ගෙට යෑම තුළින් නොයෙක් සම්මාදම් ආදී සිද්ධ කිරීමෙන් ඒ විදිහට නොයෙක් ඉරියව් පවත්වමින් නම් ජීවිතයේ වික්ෂුන් වහන්සේ නමකගේ ගෙවෙන්නේ ඒ විදිහේ අර භාගතුන් වහන්සේගේ දේශනාවට ප්‍රතිවිරුද්ධ වූ ක්‍රමවේදයට නම් ගෙවෙන්නේ ඒක තමන්ගේ ජීවිතය නිවනට පැමිණවීමට
උපකාරක වන ධර්ම බවට නෙමෙයිවපත් වෙන්නේ. නමුත් යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් හුදකලාව සීලාදී ගුණධර්මයන් වඩමින් කෙලෙස් තවන වීරිය ඇති කරගෙන තමන්ගේ අධ්‍යාත්මික ජීවිතයත් සම්පූර්ණ කරගනිමින් සංසාර විමුක්තිය උදෙසා කටයුතු කරනවද අන්න එවන් උතුමන් වහන්සේලා අත්තකාම රූප මෙන්න මේ ගුණයෙන් යුතු උතුමන් වහන්සේලා බව ධර්මයේ තුල විස්තර කරනවා. එතන මෙන්න මේ උතුමන් වහන්සේලා තුන්නම තමන්ගේ ජීවිතය නිවනට පත් කරගෙන එනුතුමන් වහන්සේලා තුන්නමක් ඒ වගේම ඕනවුන්ටත් ඕනවුන්ගේ උපකාර කරගෙන ජීවිතය මේ ආර්ය මාර්ගයට පමුණවාගත් උතුමන් වහන්සේලා තුන්නම. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ වහන්සේලා එකිනෙකා කෙරෙහි මෛත්‍රියෙන් වාසය කරනවද? එකිනෙකා කෙරෙහි ප්‍රියභාවයෙන් ජීවිතය ගත කරනවද? එකිනෙකා කෙරෙහි ප්‍රිය ඇසින් බලනවද? භාග්‍යතුන් වහන්සේ අහනවා. සමගිය රැකෙන විදිහට, සමගිය නොබෙදෙන විදිහට ජීවිත ගත කරනවද කියලා මේ මහරහතන් වහන්සේලාගෙන් භාග්‍යතුන් වහන්සේ විමසනවා. ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා එහෙමයි ස්වාමීනි. ඒ කාන්තේම අපි එකිනෙකා කෙරෙහි ප්‍රියභාවයෙන් එකිනෙකා කෙරෙහි ප්‍රිය ඇසින් අපි අපේ ජීවිතය ගෙවනවා. ඒ වෙලාවේ අහනවා කොහොමද එහෙම ජීවිතය ගත කරන්නේ? කොහොමද එකිනෙකා කෙරෙහි ප්‍රියභාවයෙන් එකිනෙකා කෙරෙහි ගරු සත්කාර ඇතිව වාසය කරන්නේ? ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි අපි නැති තැනත් අපේ නන්දිය මහරහතන් වහන්සේ කිම්බිල මහරහතන් වහන්සේ හමුවෙත් නොහමුවෙත් හමුවේ කියන්නේ ඉදිරිපිට නොහමුවේ කියන්නේ Taman ඉදිරිපිට නැති අවස්ථාව. ඒ කියන්නේ ඉන්න තැනත් නැති තැනත් මේ අවස්ථා දෙකේදීම මෛත්‍රී සහගත කාය කර්මයෙන්මයි වාසය කරන්නේ. දැන් පින්වත්නි මෙතන අපිට තේරුම් ගන්න බොහෝ කාරණා කිහිපයක් තියෙනවා. දැන් ඉන්න තැන ගරු සත්කාර කරන එක ඉන්න තැන මෛත්‍රී සහගතව ක්‍රියා කරනවා කියන්නේ මොකක්ද? දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ, කිම්බිල මහරහතන් වහන්සේ, නන්දිය මහරහතන් වහන්සේ ඔවුන්ට ඔවුන් ඉදිරිපිට උපකාර කරගන්නවා. මෛත්‍රී සහගතව. උදාහරණයක් විදිහට ගත්තොත් අනුරුද්ධ මහරහතන් වහන්සේට යම්කිසි විදිහේ අපහසුාවක් හේතු කොටගෙන අතපසු වීමක් හේතු කොටගෙන උන්වහන්සේගේ යම්කිසි අඩුපාඩුවක් වුණා නම් එන්නේ වෙලාවට කිම්බිල මහරහතන් වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේට චෝදනාවක් කරන්නේ නැතුව උන්වහන්සේ කෙරෙහි මෛත්‍රියෙන් ඒ අතපසු වීම නිවැරදි කරනවා. අතපසු වීම කියන්නේ දැන් පැන්ගෙන එන වාජනයක් තියෙනවා නම් ඒ පැන්ගෙන එන වාජනේ ඒ වතුර ඒ ජලය නැතිනම් උන්වහන්සේලාට අනේ ඒ ජලය ආදිය සකස් කරලා තියෙනවා. උන්වහන්සේට තමන්ගේ කුටියේ ඒ ආවාසය පිරිසිදු කරගන්න බැරි වුණොත් ඒ කුටිය පිරිසිදු කරලා දෙනවා. ඒක කවුරුවත් කියනකම් ඉන්නේ නැහැ. උන්වහන්සේලා ඉල්ලීම් කරන්නේත් නැහැ. මට මේක කරලා දෙන්න, මට අර කරලා දෙන්න. දැකීමේ මාත්‍රයෙන්ම උන්වහන්සේලා ඉක්මනින්ම පෙළඹෙලා වුණුන්ට උපකාර කරනවා.
මම වැඩි හිටියා. මේ අය මට වඩා වස් අඩුයි. එහෙම කිසිම තැකීමක් නැතුව එකම හැඟීමක් ඇති කරගෙන උන්වහන්සේලා කාය කර්මයෙන් මෛත්‍රී සහගත වෙනවා. පිණ්ඩපාතය ගෙනහල්ලා එක ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩම කරලා අනිත් ස්වාමින් වහන්සේලා දෙනමඩ පිණ්ඩපාතය ගෙනහල්ලා පූජා කරනවා. තුන්නම බෙදාගෙන වළඳනවා. එතෙන්ද වෙන උපකාරය බලන්න. එක ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේ යනවා අනිත් ස්වාමින් වහන්සේලා දෙනම ඒ අතරතුර භාවනා කරනවා. ඊළඟ දවසේ අනිත් ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා ඊළඟ ස්වාමින් වහන්සේලා දෙනම භාවනා කරනවා. බලන්න පින්වත්නි මෛත්‍රී සහගත සිතක් ඇති උතුමන් වහන්සේලා එකතු වුණාම මොනතරම්නම් ඔවුනොවුන්ට උණුන් ආශිර්වාදයක් වෙනවද? ඒ කියන්නේ අනිත් කෙනා ගැන හිතනවා කියන එකනේ. අනිත් කෙනා ගැන හිතලා අනිත් කෙනාගේ දියුණුව වෙනුවෙන් යහපත වෙනුවෙන් උදව්පකාර කරනවා කියන එකනේ. මෙතන තියෙන්නේ මෘදුසිතනේ. මෙතන තියෙන්නේ පරාර්ථකාමී සිතවිල්ලනේ. මෛත්‍රී සිතනේ. උන්වහන්සේලා එකිනෙකා කෙරෙහි දකින්නේ අනුකම්පාවෙන්. ඔබේ ජීවිතය ගැන ඔබ පොඩ්ඩක් මේ ධර්මපරයායත් එක්ක ගලපගෙන බලන්න. අපට පුළුවන්කමක් තියෙන්න ඕනේ අපි ඉදිරිපිටට එන අපේ මය කෙරෙහි පමණක් නෙවෙයි අන් හැම කෙනා කෙරෙහිම කරුණ ඇසකින් බලන්න. අපි දකින්නේ කරුණ ඇසකින් නොවේ නම් අපි බලන්නේ හිතේ කුකුසක් තියාගෙන නම් සැකයක් තියාගෙන නම් අකාරුණික හිතකින් නම් පින්වත්නි අපිට මේ වෙලාවෙම ඇති වෙන්නේ දේශ සහගත සිතවිලි. කරුණාවක් ඇති කරගන්න අන් අය දිහා බලනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. විමසිලිමත් නොවෙනවා කියන එක. විමසිලිමත් නොවේ කරුණාවක් ඇති කරගෙන ඉදිරි පිටට එන හැම කෙනා කෙරෙහිම විශ්වාසයක් ඇති කරගන්න කියන එක නෙවෙයි. කරුණාසිතක් ඇති කරගෙන අපිට බොහෝමත්ම කාරුණිකව අන් අය දිහා බලන්න පුළුවන් විමසිලිමත්ව. ඒ නොදන්න අයනේ. දන්න අය කෙරෙහි අපිට කොච්චර කරුණාවක් ඇති කරගන්න පුළුවන්. බලන්න එහෙම නිවසක් ගත්තොත් නිවසේ අම්මා තමන්ගේ ස්වාමියා දිහා බලන්නේ කාරුණික හිතකින්. කාරුණික හිතක් තියෙනවා කියන්නේ ඒ මුහුණ ඊටමත් ප්‍රසන්න මුහුණක් බවට පත් වෙනවා. උදේ දැක්කත්, දවල් දැක්කත්, රැක දැක්කත් කරුණා සහගත හිතක් නම් අනේ මගේ ස්වාමියා කෙරෙහි මං කරුණාවන්ත වෙන්න ඕනි කියලා මේ හැඟීමෙන් නම් බලන්නේ. ඒ මුහුණ සිනහමසු මුහුණක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ස්වාමි පුරුෂයා තමන්ගේ ස්වාමී දිනේ දිහා බලන්නේ කාරුණික හිතකින් නම් නිතරම ඒ මුවඟ තුල සිනහව පින්වත්නි පවතිනවා. දරුවන්ට තමන්ගේ දෙමව්පියන් කෙරෙහි ප්‍රිය ඇසින් කාරුණික ඇසින් බලන්න පුළුවන් නම් කරුණා හිතකින් බලන්න පුළුවන් නම් බලන්න මොන තරම්නම් ඔවුනොවුන් කෙරෙහි බැඳීමක් ඔවුනොවුන් කෙරෙහි එකමුතුකමක් එකිනෙකාට එකිනෙකාගේ උපකාරයක් කොතරම් දුරට ශක්තිමත්ව පවතීද කියලා. ඒ තුල එකක් තමයි කුසලයෙන්ම ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ වගේම තමයි සතුටින්ම ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ වගේ තමයි ඔවුනොන්ට ඉක්මනින්ම දියුණු වෙන්න පුළුවන්. සහෝදර සහෝදරියන් අතර තම තමන්ගේ පුද්ගලයන් පිළිබඳව කාරුණිකව බලන්න පුළුවන්. අපිට මේ කාරුණිකව බැලීම කියන්න පින්වත්නි අපි කාටත් තියෙන ඕනි ගුණයක්.
අපිට කරුණාවක් නැතිව අපිට බලනකොට අනිවාර්යයෙන්ම ද්වේෂය ඇති වෙන්න පුළුවන් හැම අවස්ථාවකම. එහෙම වුණාම තමයි පුංචි දෙයටත් තරහ වෙලා, රණ්ඩු වෙලා, පුංචි දෙයටත් මහා කලබගෑනි ඇති කරගෙන ජීවිත විනාශ කරගන්නේ මෙන්න මේ කාරුණික භවයේ අඩුභාවය නිසා. කෙනෙක්ගේ වචනයක ප්‍රමාද දෝෂයක් මහා විනාශයක් නිවසක් තුළ ඇති කරනවා. කෙනෙකුගේ පුංචිම පුංචි අතපසුවීමක් නිවෙස් ගිනිබත් කරනවා. එක්ක බිරිඳගේ වෙන්න පුළුවන්, එක්ක දරුවන්ගේ වෙන්න පුළුවන්, එක්ක ස්වාමියාගේ වෙන්න පුළුවන්. ඕනෝන් අතරින් ඕනෙම කෙනෙක්ගේ තුනින් යම් පුංචිම පුංචි දොසක් සමහර දේවල් තියෙනවා. කතා කරන්නවත් හිතන්නවත් වැරද්දක් නැහැ. හැබැයි මහා ලොකු වැරදි බවට පත් කරගෙන. ඉරියව්වක වෙනස් වීමක් සමහර අයට ඇති පෞල් ජීවිතයකින් අයින් වෙන්න සහ පෞල් ජීවිතයක් ගිනිබත් කරගන්න. ඒ විතරක් නෙවෙයි ජීවිත ඕනෙම කෙනෙක්ට පින්වත්නි කාරුණික ඇසක් තිබෙන්නේ නැත්නම් නැති ප්‍රශ්න බොහොමයක් ඇති වෙන්නේ ඒක මුලපිරීමක් බවට පත් වෙනවා. නැති ප්‍රශ්න ඇති කරගන්න ඒක තෝතැන්නක්. ඒක කෙතක් වගේ හරියට. ඒ නිසා ගින්නෙන් කරන්නේ හසු වෙන දේ දවනවා. ද්වේෂයෙන් අකාරුණික හිතින් කරන්නේ පින්වත්නි. හසු වෙන දේ පිළිබඳව පටිගිය ඇති කරගෙන ඊ타ත්ම නරක වූ ප්‍රතිඵලයකට යොමු වෙනවා. කාරුණික හිතක් තිබ්බොත් ඇති වෙන ප්‍රශ්නේ පවා අපිට ඊ타ත්ම හොඳින් සමතයකට පත් කරගන්න පුළුවන්. එකක් ඕනෝන් තුල සතුට ඇති වෙනවා. අනිකා කෙරෙහි හැඟීමක් ඇති වෙනවා. අනිකා කෙරෙහි කරුණාවක්, මෛත්‍රියක් ඇති වෙනවා. අනිකා රැකගැනීමේ චේතනාව තියෙනවා. ඒත් එක්කම නැති ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ. යම් ප්‍රශ්නයක් තියෙනවා නම් බොහෝමත්ම මානුෂීය මට්ටමින් මානුෂීය හිතකින් ඒ දිහා බලලා ඒ ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන්. කාරුණික හිතක් තිබ්බොත් ඕනෙම මේ ලෝකේ මහා ප්‍රශ්නයක් වුණත් ඊ타මත්ම ඉක්මනින් විසඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ මහරහතන් වහන්සේලාගේ උන්වහන්සේලාට උපකාර කරගත්ත විදිහ කාරුණිකව අනික් උතුමන් වහන්සේ දිහා බලපු ආකාරය කොතරම්නම් වටිනවද? එක ස්වාමින් වහන්සේ නමක් රැක්කේ දරුවෙක් තමන්ගේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවෝ රකින්නවා වගේ. එක ස්වාමින් වහන්සේ නමක් අනිත් ස්වාමින් වහන්සේලා දෙනම ආරක්ෂා කළේ ඒ වගේ. ඔවුනොන්ට උපකාර කරේ ඒ වගේ. එක්කෙනෙක් පැන් ගේනවා, අනිත් එක්කෙනා සුද්ධ පවිත්‍ර කරනවා. අනිත් ස්වාමින් වහන්සේ උන්වහන්සේලාට උපකාර වෙන යම් වෙනත් වූ අවතුම් පැවතුම් පවත්වනවා. දැන් බලන්න කයිනුත් උන්වහන්සේලා මෛත්‍රී සහගතයි. කයිනුත් මෛත්‍රී සහගතයි. සඳහන් කරනවා අඬ ගහන්න ඕනේ නෑ මොනවා හරි දෙයක් කරන්න. තනියෙන් යමක් කරන්න බැරි වුණාම මෙහෙ එන්න කියලා කියන්න අවශ්‍ය නෑ. අනිත් ස්වාමින් වහන්සේ දිහා බැලූ මාත්‍රයෙන්ම උන්වහන්සේ ඉක්මනින්ම ඇවිල්ලා උපකාර කරනවා. තමන්ගේ වැඩ තියෙනවා මගේ වැඩේ කළා මම ඔබ වහන්සේට උදව් කරන්නම් කියලා එහෙම ආත්මාර්ථකාමී වෙන්නේ. ඒ උදව්ව අවශ්‍ය මොහොතේම පෙරලා ඇවිල්ලා උදව් කරනවා. බැලූ මාත්‍රයෙන්ම ඇති බලන්න අනිත් කෙනා කෙරෙහි මොනතරම්නම් අවධානයක් අනිත් කෙනා කෙරෙහි මොනතරම් හැඟීමක් කාරුණික බවක් පවතිනවද කියලා. එතකොට එහෙම උපකාර කර ස්වාමින් වහන්සේට මේ ස්වාමින් වහන්සේ නැවත උපකාර කරනවා. පින්වත්නි මේ සූත්‍රය කියවනකොට අපට චිත්තජ රූප මැවෙනවා. උන්වහන්සේලා තුන්නම වාසය කරපු විදිහ පිළිබඳව අපේ හිත ඇත්තටම ප්‍රබෝධමත් වෙනවා. අපිට පුදුමාකාර විදිහේ ශ්‍රද්ධාවක්, තව තවත් වීරියක්, තව තවත් හැඟීමක්
මේ ශාසනය කෙරෙහි ඇති වෙනවා. බලන්න උන්වහන්සේලාගේ ජීවිත වලින් අපිට ලබා දීලා තියෙන ආදර්ශය. ඒ ජීවිත ආදර්ශයට අරගෙන අපේ ජීවිතය සකස් කරගත්තොත් මොන තරම්නම් අපේ ජීවිත සුන්දර වේවිද, අලංකාර වේවිද. කායික කර්මයෙන් උන්වහන්සේලා ඉන්න තැනත් මෛත්‍රී සහගතයි. නැති තැනත් එහෙමයි. බොහෝ දෙනෙක් ඉන්න තැන හොඳට උදව් කරනවා, උපකාර කරනවා. හැබැයි නැති වුනහම නැති නිසා, පේන්නේ නැති හින්දා බොහෝ දෙනෙක්ගේ උපකාරය සිද්ධ වෙන්නේ නැහැ. ඉන්න තැන උදව් කරන බව පෙන්වමින් ක්‍රියා කරනවා. නැති තැන ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ උතුමන් වහන්සේලා හිටියත් නැතත් උන්වහන්සේලාට විය යුතු යුතුයකම් ටික හරියටම උන්වහන්සේලා සිද්ධ කරනවා. එක ස්වාමින් වහන්සේ නමක් පින්ඩපාතේ වැඩියා නම් උන්වහන්සේ නැති තැනත් උන්වහන්සේගේ යම්කිසි අතපසු වීමක් වෙලා තිබ්බොත් ඒක හොයලා බලලා උදව් උපකාර කරනවා. උන්වහන්සේ ඉන්න තැනත් එහෙමම උදව් උපකාර කරනවා. වෙනසක් නැහැ. ඒ වගේ අර වෙනසක් වුණොත් හංගන්න දෙයක් තියෙනවා ජීවිතවල. අනුන්ට උදව්පකාර කිරීමේදී යම් කෙනෙක් පේන්න කරනවා නම් ඉන්න තැන නම් කරන්නේ. එයාට වගකීමක් තියෙනවා. ඒ රහස හැමදාම හංගගෙන ඉන්න වෙනවා. නැති තැන උදව් උපකාර නොකිරීම නිසා. ඉන්න තැනත් නැති තැනත් වෙනසක් නැත්නම් ඒ කෙනාගේ ජීවිතේට වෙහෙසක් නැහැ. හංගන්න දෙයක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේට අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරන ස්වාමීනි මම ඉන්න තැනත් මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත වෙමින් කාය කර්මෙන් වාසය කරනවා. නැති තැනත් මෛත්‍රී සහගත කාය කර්මෙන් වාසය කරනවා. ස්වාමීනි ඉන්න තැනත් මෛත්‍රී සහගත වචනයෙන් මම වාසය කරනවා. නැති තැනත් මෛත්‍රී සහගත වචනයෙන් වාසය කරනවා. ඉන්න තැනත් ප්‍රිය වචන කතා කරනවා. නැති තැනත් උන්වහන්සේලා පිළිබඳව ප්‍රිය වචනින්ම කතා කරනවා. සමහර අය ඉන්නකොට ಗುಣ කියනවා. සමහර අය නැතිකොට අගුණ කියනවා. ඉන්න තැන හොඳ කියනවා. නැති තැන අන් අයගේ ඒ පුද්ගලයන්ගේම අගුණ කියනවා. බලන්න මේ උතුමන් වහන්සේලා ඉන්න තැනත් එක විදිහක්. අපි කියන්නේ මේවට චාටු බස් කියලා. සමහර අය චාටු බස් කියනවා. හොඳයි මගේ යාළුවා මෙයා ගුණවත් මෙයා සිල්වත් මෙයා මේ වගේ වටින කෙනෙක් කියලා ඉන්න තැන පුදුම විදිහේ ගුණ වර්ණනා කරන නැති තැන අන් අයත් එක්ක බනිනවා. මුන්වහන්සේලා ඉන්න තැනත් එකට කතා කරන්නේ බොහෝමත්ම මිත්‍රශීලීව මෛත්‍රී සිතක් ඇති කරගෙන. එක ස්වාමින් වහන්සේ නමකගේ හිතක් රිදෙන විදිහේ වචනයක් කතා කරන්නේ නැහැ. බුදු වචනින්මයි කතා කරන්නේ. අන්න බලන්න කාරුණික හිතක් තිබ්බහම නිතරම බලනවා අනිත් කෙනාගේ හිත නොරිදෙන විදිහට තමන්ගේ වචනේ භාවිතා කරන්න පෙළඹෙනවා. ඒ වගේම කාරුණික හිතක් තියෙනකොට අනිත් කෙනා කෙරෙහි මෛත්‍රී නැති තැනත් ඇති වෙනවා. නැති තැනත් ගුණම කියනවා. බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ දේශනා කළේ මේ ලෝකේ ඕනෙම අගුණයක් තියෙන කෙනෙක් ගෙවුනත් ගුණයක් හාරලා අරගෙන බලන්න කියලා. බොහොම ලස්සන උපමා වලින් භාගතුන් වහන්සේ එක සූත දේශනාවක දේශනා කරනවා. ගණ්ඩම දෙයක් නැති මිනිසෙක් වුණත් ඒ මිනිසයාගේ මනුස්ස ජීවිතයට හරි ගරු කරලා මෙයා මිනිසෙක් නේ කියලා හරි ඒ මිනිසයා ඒකෙන් ඇති කරගන්න කර්මය ඒ කර්මයේ කෙරෙහිවත් අනුකම්පාව ඇති කරගෙන අනේ මේ කෙනා මේ වගේ අකුසලයක් හරි කරගන්නවා නේ ඒ අකුසලයේ කර ගැනීම කෙරෙහි අනුකම්පාවක් ඇති කරගෙන ඒ පුද්ගලයා පිළිබඳව කරුණාවක් ඇති කරගන්න කියනවා. යම් කිසික් මිනිසෙක් නම් ඒ මිනිසයා මොනතරම් වැරදි කරත් එයාගේ මනුස්ස ජීවිතේ මෙයා මේ මිනිසෙක් නේ මේ මනුස්ස ජීවිතයක් ලබලා තියෙනවා නේ කියලා ඒ ගුණේ හරි දකින්න කියනවා. ඉන්න තැනත් නැති තැනත් අපේ ජීවිත පින්වත්නි වාංචනික නොවි අනිකා කෙරෙහි මෛත්‍රී සහගතව අපි අපේ වචනේ භාවිතා කරන්න ඕනේ.
නන්දිය මහරහතන් වහන්සේ, කිඹිල මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ ඉන්න තැනක් ಗುಣ කතා කරනවා. නැති තැනක් ಗುಣ කතා කරනවා. වෙනසක් නැහැ උන්වහන්සේලාට. වෙහසක් නැහැ. භාග්‍යතුන් වහන්සේට දේශනා කරන ස්වාමීනි අපි මම අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරන මම ඉන්න තැනත් උන්වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත වචී කර්මයෙන් වාසය කරනවා. නැති තැනත් මෛත්‍රී සහගත වචී කර්මයෙන් වාසය කරනවා. ස්වාමීනි ඉන්න තැනත් මෛත්‍රී සහගත මනෝ කර්මයෙන් වාසය කරනවා. නැති තැනත් මෛත්‍රී සහගත මනෝ කර්මයෙන් වාසය කරනවා. මෛත්‍රී හිතක් ඇති කරගෙන වාසය කරා කියන්නේ පින්වත්නි. එතනින් එහාට අපිට කතා කරන්න දෙයක් නැහැ. ඉන්න තැන මෛත්‍රී සහගතව ඒ මෛත්‍රී හැඟීම ඇති කරගෙන වාසය කරනවා. නැති තැනත් උන්වහන්සේලාගේ දියුණුව, උන්වහන්සේලාගේ යහපත, උන්වහන්සේලාගේ උතුම් වූ ඒ කැමැත්ත ඉටු වෙන්නට ඕනි කියන මේ හැඟීමෙන් වාසය කරනවා. මේ මෛත්‍රී හිත මොනතරම්නම් උන්වහන්සේලාට උපකාරයක් වෙනවද? ඒ වෙලාවේ සඳහන් කරනවා අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ බලන්නේ හැඟීම. ස්වාමීනි මුන්වහන්සේගේ හිත ඇතුව මට වාසය කරන්න පුළුවන් නම් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ උන්වහන්සේලාගේ හිත පිළිබඳව උන්වහන්සේලා ලොකු පැහැදීමක් තියෙනවා. උන්වහන්සේලා දන්න උන්වහන්සේලා කෙරෙහි ප්‍රිය ඇසින් අනිත් උතුමන් වහන්සේ බලනවා කියලා. තමන් වහන්සේ කෙරෙහි අනිත් උතුමන් වහන්සේ බලනවා. අනිත් උතුමන් වහන්සේ තව උතුමන් වහන්සේ නමක් දිහා බලනකොට උන්වහන්සේලා කෙරෙහි එකිනෙකා තුල පවතින මෛත්‍රී සිතිවිලි උන්වහන්සේලාම දන්නවා. ඒ නිසා අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා කිම්බිල මහරහතන් වහන්සේගේ හිත මට තිබ්බනම් හොඳයි කියලා. එතකොට කිම්බිල මහරහතන් වහන්සේ හිතන උන්වහන්සේගේ හිත අනුරුද්ධ මහරහතන් වහන්සේගේ හිත මට තිබ්බනම් හොඳයි කියලා. බලන්න පින්වත් එතන තියෙන බැඳීම ඒ රාග නිශ්චිත බැඳීමක් නෙවෙයි, ලෝභ නිශ්චිත බැඳීමක් නෙවෙයි. උන්වහන්සේලා තුල ඇති හැඟීම බලන්න අපේ ජීවිතවලත් එහෙමයි ඉන්නවද කියලා. තමන්ගේ හිත තව කෙනෙක්ට දෙන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම අකුසලයක් නැති මෛත්‍රී සහගත හිතක් ඇති කරගෙන ඔබට වාසය කරන්න පුළුවන් නම් ඔබේ ජීවිතේට වටිනාකමක්, ඔබේ හිතට වටිනාකමක් ලැබෙනවා. එතකොට අනිත් අයට එහෙම හිතෙන විදිහට ඔබ ජීවිතය ගත කරනවාද? ඒ නිසා බලන්න ඒ වෙලාවේ අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි අපේ මේ ශරීර වෙන වෙලා තියෙනවා. හැබැයි අපි ඔක්කොගම හිත් එකයි. අපේ ශරීර වෙනස් විදිහට වෙන් වෙලා තියෙන විවිධාකාරයි. හැබැයි අපේ හිත් එකයි. අපි හැමෝගෙම ක්‍රියාව මෛත්‍රී සහගතයි. එතනින් අදහස් වෙන්නේ එකයි. අපි හැමෝගෙම වචනය මෛත්‍රී සහගතයි. අපි හැමෝගෙම සිතවිලි මෛත්‍රී සහගතයි. අපි හැමෝම ඉන්නේ මෛත්‍රී සහගත හිතකින්. කයවල් වෙන් වුණාට අපි ස්වාමීනි එකම හිතක වාසය කරනවා වගේ. එක හිතක් අපිට තියෙන. ඒ කියන්නේ මෛත්‍රී හිතක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා පින්වත්. සාදු සාදු අනුරුද්ධ. එහෙමම තමයි වෙන්න ඕනේ. ඒ වෙලාවේ ඊළඟ මොහොතේ කිම්බිල මහරහතන් වහන්සේත් ওই විදිහටම විග්‍රහ කරනවා. ඒ වගේම නන්දිය මහරහතන් වහන්සේත් ওই විදිහටම විග්‍රහ කරනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අහනවා කෙලස් තවන වීර්යයෙන් අප්‍රමාදීව ජීවිතය ගත කරනවද? ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ කෙලස් තවන වීර්යයෙන් අපි වාසය කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා කොහොමද කෙලස් තවන වීර්යයෙන් ජීවිතය ගත කරන්නේ? කොහොමද කෙලස් තවන වීර්යය ඇති කරගෙන තමන්ගේ ජීවිතය මේ භ්‍රමචර්යාවේ යොදවන්නේ කියලා ඒ වෙලාවේ අහනවා.
ඒ වෙලාවේ උත්තර දෙනවා ස්වාමිනී අපි දවස් 5කට සැරයක් එක රාත්‍රියක් මුළුල්ලේම ධර්මය කතා කරනවා. අවුරුදු දවස් 5කට සැරයක් මුළු රාත්‍රියේම ධර්මය කතා කරනවා. බලන්න මොනතරම් ධර්ම රසයක් ධර්මය කෙරෙහි හැඟීමක් උනන්දුවක් උන්වහන්සේලා තුළ පැවතුනාද කියලා. අපිටත් පින්වත්නි අපේ ජීවිතයේට ඒ වගේ ක්‍රමවේදයක් එකතු කරගත්තොත් මාසේ පොයකට සිල් ගන්නවා වගේ ඒක හැමදාම බොහෝ දෙනෙක් කරනවානේ ප්‍රතිපත්තියක් විදිහටම එදිනෙදා ජීවිතයන් අපිටත් පුළුවන් නම් කල්යාණ මිත්‍ර පිරිසක් එකතු කරගෙන දවස් 5කට නෙමෙයි අඩුමතරේ මාසයකට සැරයක්වත් ධර්ම සාකච්ඡාවක යෙදෙන්න ගුණවත් පිරිසක් එක්ක මෛත්‍රී සහගත හැඟීමක් ඇති පිරිසක් එක්ක ඔවුනොම් පරයා උස්සස් වෙන්න උත්සාහ නොකරන පිරිසක් එක්ක මෛත්‍රී සිතක් ඇති පිරිසක් එක්ක මොනතරම්නම් මේ දැහැමි කතාව සුන්දර වේවිද ඕනොන්ට උපකාරයක් වේවිද බලන්න ධර්ම ඥානය ඇති කර ගැනීමේදී මේ කෙලෙස් තවන වීරිය ඇති කර ගැනීමේදී උන්වහන්සේලා ක්‍රියා කර විදිය ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේලා මේ මනුෂ්‍ය ජීවිතයට වඩා ඉහළ වූ ජීවිතයක් උසස් වූ ගුණයක් ඔබේ ජීවිතය තුළ ඇති කරගෙන තියෙනවද? එහෙමයි ස්වාමීනි. අපි ප්‍රථම ධානයෙන් වාසය කරනවා. භාගතුන් වහන්සේ අහනවා ඊටත් වඩා උසස් ගුණයක් තියෙනවා. එහෙම අපි දෙවෙනි ධානයෙන් වාසය කරනවා. ওই විදිහට තුන්වෙනි ධානයෙන් හතරවෙනි ධානයෙන් ඒ වගේම පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන වාසය කිරීමෙන් ඒ වගේම ආශ්‍රවයන් දුරු කිරීම තුළින් උන්වහන්සේලාගේ ජීවිත රහත් ඵලයට පත් කරගත් ආකාරය භාග්‍යතුන් වහන්සේ එක් එක් කරුණ පිළිබඳව විමසනකොට උන්වහන්සේලා උත්තර දෙනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සාදු සාදු කියලා ප්‍රශංසා කරලා එවත්නි මේට වඩා සතුටක් ගෙන දෙන මේට වඩා යහපතක් ගෙන දෙන මේට වඩා සැපයක් ගෙන දෙන තැනක් නැහැ රහත් වීම තරම් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ රහත් භාවය ඇති කර ගැනීම පිළිබඳව උන්වහන්සේට ප්‍රශංසා කරනවා සාදු සාදු ඔතනින් ඔහාට ලබා ගන්න එහාට ලබා ගත යුතු සපතක් නැහැ ඒ ඔබලා ලබාගෙන තියෙන්නේ කියලා උන්වහන්සේට ප්‍රශංසා කළා නැගිටලා උන්වහන්සේ වැඩම කරනවා. එන්වත්නි වැඩම කරපු වෙලාවේ දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ තමයි උත්තර දුන්නේ. මේ පළවෙනි ධ්‍යානයේ ඉඳලා ඒ අරූපාවචර ධ්‍යාන සහ ඒ සමාපත්තියෙන් උපදවාගෙන තමන් වහන්සේලා වාසය කරන බව අනුරුද්ධ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. භාග්‍යතුන් වහන්සේ එකින් එක විමසනකොට එතෙන්ට අර නන්දිය මහරහතන් වහන්සේ ඒ වගේම කිඹුල මහරහතන් වහන්සේ පිළිබඳවත් උන්වහන්සේ ඇතුළත්වයි ඒ දේශනාව කරන්නේ. දැන් කිඹුල මහරහතන් වහන්සේට නන්දිය මහරහතන් වහන්සේටත් යම්කිසි විදිහේ අදහසක් ආවා අපේ බුදුරජාණන් වහන්සේට අපි ගැන අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කොහොමද ප්‍රකාශ කළේ? අපේ ගුණ ගැන තමන් වහන්සේලා උන්වහන්සේට ප්‍රකාශ කළත් නැහැ. ඒ වෙලාවේ ඇවිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ අපේ ගුණ දන්නේ නැතුව අපි කියලා නැතුව කොහොමද ඔබ වහන්සේ අපි මේ වගේ සමාපatti වෙන යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේට දේශනා කළේ? ඒ වෙලාවේ උන්වහන්සේ සඳහන් කරනවා මම ඔබ වහන්සේලාගේ හිත් දැනගත්තා. ඒ වගේම මට දෙවිවරු පවා ඇවිල්ලා ඔබ වහන්සේලා ගැන ප්‍රකාශ කළා. බලන්න දෙවියන් අතරට පවා සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාගේ ඒ ගුණ විහිදීගෙන යන ආකාරය අන්න ඒ වෙලාවේ උන්වහන්සේලාට
ඇති වුණ ඒ කිඹිල මහරහතන් වහන්සේට නන්දිය මහරහතන් වහන්සේටත් ඇති වුණ ඒ තමන් වහන්සේලාගේ ගුණ පිළිබඳව ලැජ්ජාව බලන්න කොතරම් නිහතමානීද උන්වහන්සේලා කියලා. භාග්‍යතුන් වහන්සේට තමන්ගේ ගුණයන් පිළිබඳව ප්‍රකාශ කිරීම පිළිබඳව ලැජ්ජාවක් උන්වහන්සේලාට සියුම් ඇති වුණා. ඒක කෙලස් ධර්මයක් නෙවෙයි. එතකොට උන්වහන්සේලාට ඒ ඇතිවුණු ලැජ්ජාව පිළිබඳව බලන් හිටපු දෙවි කෙනෙක් දැන් වෛශ්‍රම දිව්‍ය පුත්‍රයා යම්කිසි ක්‍රියාවකට ප්‍රදේශයකට යොමු කරා දීඝ පරජන කියන ඒ යක්ෂයාව ඒ යක්ෂයා යනකොට දැක්ක බුදුරජාණන් වහන්සේ ගෝසිංග වනයේට වඩිනවා. ඒ වඩින බව දැනගෙන අද දැහැමි කතාවක් මෙතන සිද්ධ වෙනවා කියලා අවබෝධය ඇති කරගෙන එතෙන්ට ගිහිල්ලා ඒ දැහැමි කතාව අහගෙන ඉඳලා උන්වහන්සේලා කෙරෙහි පැහැදීම ඇති කරගෙන මේ සිදුවීම දැකලා උන්වහන්සේලාව මේ මුළු ලෝකයේටම මේ මහ පොළොවේ ඉඳන් මුළු ලෝකයේටම උන්වහන්සේලාගේ ගුණරාවය පතුරවන්න ඕනි කියන අදහස ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා මේ දෙවි කෙනා උන්වහන්සේලා ගැන ගුණ වගාවක් කරනවා ගුණ ගායනයක් කරනවා බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ කුල පුත්‍රයන් තුන්නම මේ ප්‍රදේශයේ වාසය කරනවා නම් ඒක මුළු මහත් වජ්ජි රටටම මහත් වූ භාග්‍යයක් මහත් වූ වාසනාවක් කියලා. ඒකහන් හිටපු බෝමාට දෙවරු ඒ විදිහටම ප්‍රකාශ කරනවා. ඒකහන් හිටපු චාතුරු මහා රාජික දෙවරු ඒ විදිහටම ප්‍රකාශ කරනවා. ඔහොම පින්වත්නි බ්‍රහ්ම ලෝකයේ දක්වා මේ ගුණ රාවය පැතිරී යනවා. භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ දේශනා කරනවා දීඝ පරජන කියන මේ යක්ෂයාට දේවය මේ ලෝකේ මේ වගේ උතුමන් වහන්සේලා තුන්නමක් යම්කිසි කුලයකින් යම්කිසි නගරකින් යම්කිසි නියම් ගමකින් යම්කිසි ප්‍රදේශයකින් මහාන වුණා නම් පැවිදි වුණා නම් අන්‍ය උතුමන් වහන්සේලාගේ කුලය ඒ නගරය ඒ රට උන්වහන්සේලා ක්‍රේ පහන් සිතක් ඇති කරගත්තොත් ඒ අයට සංසාර ජීවිතයට එක ලොකු උපකාරයක් වෙනවා. ඒ වගේ මේ වගේ උතුමන් වහන්සේලා පිළිබඳව යම්කිසි සදහැසිත ඇති දෙවි කෙනෙක් බ්‍රහ්මීක් මේ ඕනෙම කෙනෙක් සිත පහදවා ගත්තොත් පහන් සිත ඇති කරගත්තොත් ඒ හැම දිනාටමත් සංසාරයේ මහත් වූ සපතක් යහපතක් සිද්ධ වෙනවා. එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාගේ ගුණයන් ප්‍රකාශ කරාට පස්සේ අර දෙවි කෙනා සතුරු සිතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පිටත් වෙනවා. ඉතින් ඒ නිසා මේ උතුම් වූ චූල ගෝසිංග සූත්‍රය අද අපි තාමත්ම කෙටියෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. මේ සූත දේශනාවෙන් අපට මෛත්‍රී හැඟීමත් ඒ වගේම එදිනෙදා ජීවිතය තුළ අපි කටයුතු කළ ආකාරයත් කරුණාසිතක් ඇති කරගෙන වාසය කළ යුතු ආකාරයත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයත් මනාව අපට ඉස්මතු වෙනවා. නිසා අපේ ජීවිත පින්වත්නි අපි නිවන වෙත නඹුරු කරගෙන ධර්මානුකූලව ගත කරමු. මෛත්‍රී සිත් පෙරදරි කරගෙන කාරුණික සිත් ඇති කරගෙන අපි වාසය කරමු. එහෙම වුණොත් ඔබටත් අනුන්ටත් මේ නිවන් මඟ සාධනය වීමට ලොකු උපකාරයක් වේවි. හැම දිනාටම මේ උතුම් කුසලයන් උතුම් ධර්මාභෝධය සඳහාම උපකාරක ධර්මයක් වේවා. හැම දිනාටම යහපත උදා වේවා, චිර ජීවනය ලැබේවා. තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා.